ආයිබෝවන් දුවේ පුතේ හැමෝටම ගිය සතියේ අපි හම්බුණානේ නේද? ගිය සතියේ අපි පාඩම් පටන් ගත්තා. ඉතින් රෙකෝඩින් එක බලන්න ඇති ආවේ නැති එන්න බැරි වෙච්ච දරුවෝ කොහොමද ඉතින්? පාඩම් බැලුවද? අපේ අලුත් අවුරුද්දට සුබ පැතුවේ නෑනේ නේද? හැමෝටම 20 22 අවුරුද්ද හැම අරමුණකටම යන්න පුළුවන් ජයග්‍රාහී අවුරුද්දක් වෙන්න කියලාත් මම ප්‍රාර්ථනා කරනවා මුලින්ම. හරි කියන්නකෝ ගිය සතියේ රෙකෝඩින් එහෙම බලලා ආපු අයකෝ. ගිය සතියේ රෙකෝඩින් බලලා ආපු අය පාඩමට හිටපු අය අලුත්ම දරුවෝ ඉන්නවද? අලුත්ම දරුවෝත් ඇති. මං චුට්ටක් පාඩම් මතක් කරගෙන යන්නම්. අපි ගිය සතියේ 7 විෂය නිර්දේශය මොනවද කියලා කතා කරලා ඉවරලා අපිට තියෙන පාඩම් ටික ලියාගත්තා. මං කිව්වා අද එනකොට අනිවාර්යයෙන්ම CR පොතක් අරගෙන එන්නත් කියලා නේද? CR පොතක් ගේන්න කියලා කිව්වා. ගෙනාවද? හරි. අලුතෙන් ආපු අය ප්‍රශ්නයක් නැහැ. ගිය සතියේ YouTube එකේ අපේ රෙකෝඩින් එක තියෙනවා. ඒක බලලා සටහන් ටික සම්පූර්ණ කරගන්න. එතකොට අද පාඩම මෙතන ඉඳන් කන්ටිනියු කරගෙන යන්න ප්‍රශ්නයක් නැහැ. හරි. පුතේ අපිට පළවෙනි පාඩම් විදිහට මධ්‍ය සැකසුම් ඒකකය ගැන තමයි අපි ගිය සතියේ කතා කරේ. මධ්‍ය සැකසුම් ඒකකය හරියට අපේ ඇඟේ තියෙන ඔළුව ඇතුලේ තියෙන කවුරු වගේ කියලාද මං කිව්වේ? කවුරු වගේ කියලාද කිව්වේ? කාටද මතක? අන්න හරි. නියමයිනේ. අපේ ඇඟේ ඔළුව ඇතුලේ තියෙන කවුරු වගේද? මොළය වගේ කියලා මං කිව්වා. නේද? මොළය වගේ කියලා කිව්වා. එහෙනම් මොළය හරි වැදගත් කොටසක්නේ. නේද? අපිව මෙහෙයවන්නේ, පාලනය කරන්නේ, ගණන් හදන්නේ, තර්ක කරන්නේ හැම දෙයක්ම කරන්නේ අපේ මොළය තමයි. එහෙනම් දුවේ පුතේ පරිගණකයේත් මේ වගේමයි. එතකොට පරිගණකය මේ CPU එකේ තියෙන කොටස් මොනවාද කියලා වැඩි විස්තර අද අපි කතා කරන එදා අපි CPU එක හඳුනා ගැනීමක් විතරයි කරේ නේද? අද ඒ වුණාට අපි CPU එක ගැන වැඩි විස්තර කතා කරනවා. කැමතිද? හරි. එතකොට පුතේ අපි කතා කරා එදා නේද? හෝටලේ කෝකියා ගැන කතා කරානේ නේද? හෝටලේ කෝකියා හරියට නේද? යා මත තමයි රඳාපවතින. ඒ වගේ තමයි අපේ එක එක්කෙනාගේ මොළය මත තමයි එක එක කෙනාගේ හැසිරීම ක්‍රියාකලාපේ හැම දෙයක්ම රඳාපවතින්නේ. එහෙම නේද? එහෙනම් හෝටලේ කෝකියෝ ගාන වැඩි කරොත් අපේ වැඩ කරන වේගය වැඩි කරන්න පුළුවන්. නේද? එක කෝකියෙක් වෙනුවට කෝකියෝ දෙන්නෙක් දාගත්තොත් වැඩ කරන වේගය වැඩි කරන්න පුළුවන්. ඒ වගේ දැන් අපිට නම් නේද මොලේ නැද්ද කියලා අහනවනේ නේද? දැන් අපිට මේ පන්තියේ ඉන්න නරක අයගෙන් අහන්න පුළුවන් මොලේ නැද්ද? මොලයක් කියලා එකක් නැද්ද? නේද? දැන් මොල නැති අයට මොල දෙන්න බෑ. එහෙම කියලා අහලා තියෙනවා නේද? කණ්ඩ දුන්නට මොලේ දෙන්න බෑ. ඒ වගේ කතා කියනවනේ. දැන් කම්පියුටර් එකකට නම් එක මොලයක් වෙනුවට මොල කීපයක් වුණත් දෙන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? මෙයාගේ හැකියාව ස්පීඩ් එක එෆිෂන්සි එක මොකද වෙන්නේ? අඩු වෙනවද වැඩි වෙනවද? මෙයාගේ හැකියාව අඩු වෙනවද වැඩි වෙනවද? මොළ සංඛ්‍යාව වැඩි වුණොත් හැකියාව අඩු වෙනවද වැඩි වෙනවද කියන්න බලන්න. හරියට හරි. අනිවාර්යෙන්ම මොළය හැකියාවන්ගෙන් වැඩි වෙනකොට පරිගණකයේ හැකියාව වැඩි වෙනවා වගේ නේද? එහෙනම් මොළ සංඛ්‍යාව, ඒ කියන්නේ ප්‍රොසෙසර් ගාන, එහෙම නැත්නම් මධ්‍ය සැකසුම් මේක ගාන, CPU ගාන වැඩි වෙනකොට මොකද වෙන්නේ? CPU ගාන වැඩි වෙනකොට අපේ පරිගණකයේ වේගය වැඩි වෙනවා. එදා අපි
සටහනක් ලියාගත්තේ නෑනේ නේද? සටහනක් ලියාගත්තේ නෑනේ. ප්‍රශ්න වගේකුත් දුන්නා. ප්‍රශ්න වලට අදාළව තමයි මොකද මේ ෆොන්ට් මාරු වෙලා තියෙන්නේ ඔක්කොම. හරි ලියාගමු අපි සටහන අද. මම මේකෙම ලියන්නම් පුතේ මේකේ මේ ෆොන්ට් මාරු වෙලා මොන හරි වෙලා මම ඒක නිසා ඒක උඩින්ම ලියන්නම්. හොඳද? මධ්‍ය සැකසුම් ඒකකයේ අනු මේක එහෙම ලියන්නේ මධ්‍ය සැකසුම් ඒකකයේ අනු මධ්‍ය සැකසුම් ඒකකයේ අනු සුදු පාටින්ම ලියන්නම්කෝ. මධ්‍ය සැකසුම් ඒකකය යනු මධ්‍ය සැකසුම් ඒකකය යනු. ඔව් ගිය සතියේත් පන්ති කරා අපේ වෙලාව චුට්ටක් වෙනස් වුණාද? සමහර විට ළමයි අද දන්නෙත් නැතුව ඇති නේද? දකින්නත් නැතුව ඇති අපේ මැසේජ් එක. මධ්‍ය සැකසුම් ඒකකය යනු ලබා දෙන උපදෙස් වලට අනුව ක්‍රියාත්මක වී දත්ත සකසන අංකිත පරිපතයකි. ලියාගමු මම නැවත පැහැදිලි කරන්නම්. ලියන්න. ලියාගන්න ඊට පස්සේ මම නැවත ඔයාලට පැහැදිලි කරන්නම්. ලබා දෙන උපදෙස් වලට අනුව ක්‍රියාත්මක වී දත්ත සකසන අංකිත පරිපතයකි. ලියාගෙන ඉවරලා hands up එකක් දාන්නකෝ. ඊට පස්සේ අපි බලමු. ලියාගෙන ඉවරලා hands up එකක් දාන්න. හරිනේ? හරි. දැන් මෙහෙම හිතන්නකෝ පුතේ. මේ CPU කියලා කියන්නේ processor එක කියලා කියන්නේ අංකිත පරිපතයක්. අංකිත පරිපතයක්. ඒ කියන්නේ මොකක්ද? අංකිත පරිපතයක් කියන්නේ ඩිජිටල් සර්කිට් එකක්. නේද? ඩිජිටල් සර්කිට් එකක් අංකිත පරිපතයක්. පරිපතයක් සර්කිට් එකක් කියන දේ. හරිද? එතකොට මේක මොනවාද කරන්නේ? එයා කරන්නේ අපි ලබා දෙන උපදෙස්. අපි ලබා දෙන උපදෙස් ක්‍රියාත්මක කිරීම. ලබා දෙනවා අපි උපදෙස් නේද? මෙහෙම කරන්න මෙහෙම කරන්න මෙහෙම කරන්න මේ විදිහට පරිගණකයට අපි උපදෙස් දෙනවා. මේ ලබා දෙන උපදෙස් අනුව මොකද කරන්නේ? මෙයා ක්‍රියාත්මක කරනවා. ප්‍රොසෙසර් එක CPU එක මධ්‍ය සැකසුම් මේකකේ හරහා තමයි පුතේ මේ දේ සිද්ධ වෙන්නේ. මෙයා අංකිත පරිපතයක් ඩිජිටල් සර්කිට් එකක්. පැහැදිලිද? දැන් නිර්වචනය හොඳට තේරුණාද? කටපාඩම් කරන්නේ නැතුව හොඳට මතක තියාගන්න පුළුවන්ද මේ දේ? ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුතේ chat එකෙන්. hands up එකක් දාන්න හොඳට තේරුණා නම්. දැන් ඔයාලත් පරිපත හදනවා නේද? සයන්ස් වලදී එහෙම. එක එක පුංචි පුංචි පරිපත හදන්නේ. ඒ වගේ පරිපතයක් මේකත්. සර්කිට් එකක්. තේරුණාද? ආපහු කියන්නම් අහගන්න.
CPU මධ්‍ය සැකසුම් ඒකකය එහෙම නැත්නම් processor මේ ඔක්කොම නම් එකයි. මෙයා අංකිත පරිපථයක් digital circuit එකක්. digital circuit එකක්. හරිද? digital circuit එකක්. එතකොට පුතේ මේ අංකිත පරිපථයක් විදිහට ඉන්න කෙනා මොකද කරන්නේ? අපි දෙනවා පුතේ මෙයාට උපදෙස් පරිගණකයට උපදෙස් දෙනකොට මෙයා හරහා තමයි පුතේ පරිගණකේ පාලනය වීම ක්‍රියාත්මක වීම සිද්ධ කරන්නේ. අපි මොන වැඩේ කරත් අපේ මොලේ හරහා යනවද? අපි සින්දුවක් ඇහුවත්, කතා කරත්, ටීවී එක බැලුවත් මේ හැම දෙයක්ම මොලේ හරහා සිද්ධ වෙනවද? මොලේ හරහා යනවද? මොලේ හරහා පාලනය වෙනවද? මොකද කියන්නේ? මොකද කියන්නේ? ඔව්ද නැද්ද? ඔව්ද නැද්ද? කියන්න බලන්න. ඔව්. අනිවාර්යෙන්ම මොලේ හරහා තමයි යන්නේ. ඒ වගේ පරිගණකයේ තියෙන සියලුම ක්‍රියාවලි පරිගණකයේ සිද්ධ වෙන සියලුම දේවල් සිද්ධ වෙන්නේ කවුරු හරහාද? පරිගණකයේ මොලේ වගේ ඉන්න කවුරු හරහාද? කාටද කියන්න පුළුවන්? කා හරහාද? අන්න හරි. හරියටම හරි. CPU එක හරහා. එහෙම නැත්නම් processor. Professor නෙවෙයි හොඳේ. Professor එහෙම නෙවෙයි. Processor. CPU එහෙම නැත්නම් මධ්‍ය සැකසුම් ඒකකය. මධ්‍ය සැකසුම් ඒකකය හරහා තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. පැහැදිලිද? තේරුණාද පුතේ හොඳටම? ලියා ගන්න බැරි වෙච්ච දරුවෝ ඉන්නවා නම් ඔන්න මම නැවතත් දැම්මා. ඉක්මනින් අඩුපාඩු හදාගන්න. මධ්‍ය සැකසුම් ඒකකය ලබා දෙන උපදෙස් වලට අනුව ක්‍රියාත්මක වී දත්ත සකසන අංකිත පරිපථයකි. දත්ත සකසන අංකිත පරිපථයකි. finish. good. හරි. ඊට පස්සේ ලියා ගන්න මධ්‍ය සැකසුම් ඒකකයේ පිහිටීම. මධ්‍ය සැකසුම් ඒකකයේ පිහිටීම. පිහිටන්නේ කොහොමද? පද්ධති ඒකකය මව්පුවරුව ඔයාලා මේ විදිහට ලියා ගන්න. මව්පුවරුව මධ්‍ය සැකසුම් ඒකකය. මධ්‍ය සැකසුම් ඒකකය. මෙන්න තියෙනවා වචන ටික. පද්ධති ඒකකය, මව්පුවරුව, මධ්‍ය සැකසුම් ඒකකය. මෙයාගේ පිහිටීම අපි ගිය සතියේ මේක කතා කරා. මෙයා ඉන්නේ සිස්ටම් යුනිට් එක ඇතුලේ. සිස්ටම් යුනිට් එක ඇතුලේ. ඊළඟට මදර් බෝඩ් එකේ මෙන්න මෙතන. මදර් බෝඩ් එකේ මේ විදිහට ඉන්නවා. මේක තමයි අපි ගිය සතියේ කතා කරපු මේ CPU එකේ processor එකේ පිහිටීම ලියාගමු.
පුතේ මේ ස්ක්‍රීන් එකේ තියෙන එක ලියා ගන්න. පද්ධති ඒකකය මව්පුවරුව මධ්‍ය සැකසුම් ඒකකය. ඔයාලට ටියුට් එකක් ගෲප් එකට දාලා ඇති මේ WhatsApp Zoom chat එකට දාලා ඇති මේ වෙනකොට. ඒක අරගෙන print out එකක් ගන්න ඊළඟ සතියේ පන්තියට එනකොට print out එකත් අරගෙන එන්න. මම ලියන්නම් පැහැදිලි නැති අය ඉන්නවා නම් පද්ධති ඒකකය මධ්‍ය සැකසුම් ඒකකයේ පිහිටීම system unit හරි ඊළඟට මව් පුවරුව motherboard ඊළඟට මධ්‍ය සැකසුම් ඒකකය central processing unit කෙටියෙන් අපි කියනවා CPU ලියා ගන්න. නෑ පුතේ මේ කියන්නේ hard disk එක නෙවෙයි. මම ඔයාලට CPU එකේ වීඩියෝ එකක් පෙන්නන්නම්. ලියාගෙන ඉවර වෙන්නකෝ. ඉවර ඇති නේද දැන් නම්? හරි මේ තියෙන්නේ පුතේ CPU එක. hard disk එක නෙවෙයි. මේක තමයි processor කියන්නේ. මේ තියෙන්නේ CPU. ඔයාලා ඔය අහලා ඇතිනේ Core i7, Core i5 ඒ වගේ කියන්නේ processor මේ තියෙන්නේ. දැන් මේ වගේ pins තියෙන එකක් වෙනවා. මෙහෙම නැතුව අලුතෙන් එන ඒවාත් තියෙනවා. CPU මේ තියෙන central processing unit. දැක්කද? හරි. ඔයාලට බෝඩ් එක පොඩ්ඩක් ක්ලියර් මදිද?
මම චුට්ටක් ස්ක්‍රීන් ෂෙයා කරන්නම් CPU එක එතනින් අපි බලමු එහෙනම්. දැන් පේනව නේද? මේ තියෙන්නේ CPU. මේ ඉන්නේ system unit. මෙයාගේ මේ තියෙන motherboard එකේ මෙන්න මෙතන තමයි CPU එක ඉන්නේ. මේ ඉන්නේ CPU. හරි. මට එක විනාඩියක් දෙන්න මං ඔයාලට වීඩියෝ එකක් පෙන්නන්නම්. ඔව් i7 i5 ඒවා දැන් අලුත් ඒවා. ඊට වැඩිය පරණ ඒවාත් තියෙනවා Pentium. එතකොට Intel brand එකේ තමයි මේ විදිහට එන්නේ. එතකොට එහෙම නැති ඒවාත් තියෙනවා පුතේ. පරක්කු වෙලා ආවය චුට්ටක් රෙකෝඩින් එක බලන්න. අනිත් දවසේ වෙලාවට එන්න ඕනේ පන්තියට. හොඳද? මේක තමයි ලියාගන්න මම දැන් දුන්නේ. මං චූටි වීඩියෝ ක්ලිප් එකක් පෙන්වන්න යන්නේ. අපි බලමු හරියන එකක් තියෙයිද කියලා. මට විනාඩියක් දෙන්න. ඔයාලට එතකොට හොඳ අදහසක් ගන්න පුළුවන් මේ. Okay, hello guys. Today I'm gonna show you the most common problem on desktop PC maybe, or maybe on laptop as well. But today I have the same problem. My PC turns on and after some seconds it actually turns off. So I'll show you now what kind of problem I have. So if you plug it in and if you start, as you can see here, all fans are starting, but then it actually stops. So මේ තියෙන්නේ පුතේ I looked into the internet on Google, but couldn't find any solutions for this problem. So most of the common මේ තියෙන්නේ සිස්ටම් මිනිට් එකේ අභ්‍යන්තර කොටස. හරිද? ඒ කියන්නේ සිස්ටම් මිනිට් එක අපි ගලවලා බැලුවොත් ඇතුළේ පේන විදිහ. Then I've got a repair and diagnostic video featuring an HP computer from one of my clients that has stopped. හරිද? සිස්ටම් මිනිට් එක ගලවලා බැලුවොත් ඇතුළේ පේන විදිහ. එතකොට අපිට පුළුවන් මදර්බෝඩ් එක බලාගෙන මදර්බෝඩ් එකේ උඩ මේ අපේ CPU එක එහෙම නැත්නම් Central Processing Unit එක ඉන්නව බලා ගන්න. හරිද? පැහැදිලිද? දැන් සටහන් සම්පූර්ණයිද? වැඩේ හරිද?
හරි. ඊට පස්සේ අපි මේ කරේ ගිය සතියේ පාඩමට අදාළ සටහන ලිවීම සහ ගිය සතියේ පාඩම මතක් කර ගැනීමක්. හරිද? දැන් තමයි අපි අද පාඩමට සම්බන්ධ වෙන්නේ. අද පාඩමට සම්බන්ධ වෙන්නේ අපි දැන්. හරිද? මෙතනට එනකම් පැහැදිලිද? ප්‍රශ්න තියෙනවද? දැන් පුතේ මධ්‍ය සැකසුම් ඒකකයේ ගත්තොත් ප්‍රධාන කොටස් ඉන්නවා 3ක්. ප්‍රධාන කොටස් 3ක් ඉන්නවා. එකක් තමයි අපි කෙටියෙන් කිව්වොත් ALU arithmetic and logic unit. කියමු මගෙත් එක්කම A කියන්නේ arithmetic, L කියන්නේ logic, U කියන්නේ unit. arithmetic and logic unit. arithmetic and logic unit. හරිද? ඔයාලා zoom කරලා බලා ගන්න පුතේ. arithmetic and logic unit. ඊළඟට එනවා CU. මම තව ටිකක් ලොකුවට ඕනනම් ලියන්න. CU. control unit. පාලන ඒකකය. control unit. control unit. අනිත් එක මතක රෙජිස්ටර්. රෙජිස්ටර් කියලා අපි කියනවා. සිංහලෙන් අපි කියනවා මතක රෙජිස්ටර්. මතක රෙජිස්ටර්. පැහැදිලිද? මේ කියන්නේ ALU කියන්නේ අංක ගණිතමය හා තාර්කික ඒකකය. අංක ගණිතමය හා තාර්කික ඒකකය. දැන් අපේ මොලේ කරන වැඩවලට අපි ගියොත් පාඩමේ අනුව එයා ගණන් හදන තර්ක කරන වැඩ කරනවා. දැන් ඔයාලත් ගණන් හදනවද? තර්ක කරනවද? නේද? කඩේකට ගිහිල්ලා රුපියල් 100ක් අරන් යනවා. රුපියල් 30 දැන් මාරි පැකට් එක කීයද? රුපියල් 30ට නැද්ද? රුපියල් 30 මාරි පැකට් එකක් ගන්නවා. ඉතුරු කීයද කියලා ඔයාලා ගාන හදලා බලන්න ඕන. අන්න අංක ගණිතය. තර්කණයක් අවශ්‍ය වෙනවා. මාරි පැකට් එක ගෙනල්ලා ඉවර වෙලා නේද? නංගි අයියයි නං ඉන්නේ. අයියට භාගයයි නංගිට භාගයයි. හරියට තර්ක කරලා තමයි ඕක තර්කානුකූලව විසඳගන්නේ නේ. ඒ තරම් සහෝදර ප්‍රේමය උතුරා ගලා යනවා කට්ටියගේ නේද? සමහර වෙලාවට මෙහෙමත් වෙන්න පුළුවන්. නංගි වයසින් බාලයි අයියා වයසින් වැඩිමල් නම් නේද මට ශක්තිය වැඩිපුර ඕනේ කියලා තර්කානුකූලව වැඩිපුර බිස්කට් ප්‍රමාණයක් 3න් 2ක් ගන්නවා වෙන්නත් පුළුවන්. ඔය වගේ මේ ප්‍රොසෙසර් එකත් අංක ගණිතමය වැඩක් කරනවා තර්කණීය වැඩක් කරනවා. ඒව කරන්නේ පුතේ ALU කියන කොටසෙන්. පැහැදිලිද? ඒක පැහැදිලිද? දැන් රුපියල් 50යිලු මාරි එක ගණන් ගිහිල්ලා. හරි. දැන් මාරි එක නෙවෙයි ALU එක පැහැදිලිද කියන ළමයි මට? පැහැදිලිද? yes එකක් දාන්න chat එකට පැහැදිලි නම්. ඔව්. එහෙනම් ALU arithmetic and logic unit අංක ගණිතමය හා තාර්කික ඒකකය කරන්නේ ගණන් හදන තර්ක කරන වැඩ. ඊළඟට අපි යනවා CU control unit පාලනය කරනවා. පාලනය කරනවා. පරිගණකයට සම්බන්ධ වෙලා තියෙන සියලුම කොටස් පාලනය වෙනවා කවුරු හරහාද? control unit එක හරහා. පාලන ඒකකය හරහා. පාලන ඒකකය. මෙයාට අපි කියනවා සිංහලෙන් පාලන ඒකකය. ඉංග්‍රීසි බෑ ඒකින්ද අපිට IT බෑ කියලා හිතන්න එපා. ඔය වචන දෙකම පාඩම් කරගන්න. මේවා ප්‍රැක්ටිස් එකත් එක්ක හුරු වෙනවා. පාලන ඒකකය. එහෙනම් දැන් පාලනය කරන වැඩ input devices පාලනය කරනවා. ආදානුපාංග පාලනය කරනවා. ඒක කරන්නේ කවුද? ALUද CUද? ALUද CUද කියන්න බලන්න. ඒක කරන්නේ ALUද CUද? අන්න හරි බොහොම හොඳයි. ඒක කරන්නේ ALU එක නෙවෙයි දරුවනේ. කවුද? ඒක කරන්නේ CU. නේද? control unit. එහෙනම් මම මෙහෙම වැඩක් කියනවා.
තුන එකතු කිරීම 2 කියලා ලියනවා. මේ වැඩේ කරන්නේ කවුද? ALUද CUද? පාලන ඒකකයේද අංක ගණිතමය හා තාර්කික ඒකකයේද? කියන්න බලන්න. මොකද හිතන්නේ? හරියට හරි. ළමයි ටික හොඳයි. මේක ගණන් හදන වැඩක්. එහෙනම් ඒක කරන්නේ ALU විසින්. දැන් වෙනස තේරුණාද? වෙනස තේරුණාද? ALU කියලා අපි ලියන්නේ කැපිටල් වලින්. ඇයි? arithmetic and logic unit කියන එක කෙටි කරලා තමයි ALU කියන්නේ. ඒ නිසා අපි මේක ලියනකොට කැපිටල් වලින් ලියන්න ඕනේ. ඒ ගැන ඔළුවේ තියාගන්න. CU ලියනකොට කැපිටල් ලියන්න ඕනේ. රෙජිස්ටර් ලියනකොට ප්‍රශ්නයක් නැහැ දෙක නමක් නිසා. එතකොට කවුද පුතේ මේ රෙජිස්ටර් කියලා කියන්නේ? හා? රෙජිස්ටර් මතකය. මෙයා පුතේ මතකයක්. ඔයාලට මතකය ඕනේද වැඩ කරන්න? වැඩ කරගෙන යන්න මතකය ඕනේද? ඕනේ කියන අත උස්සන්න. වැඩ කරගෙන යන්න මතකය ඕනේ. අත උස්සන්න බල. ලියා ගන්න එපා. ලියන්න එපා. ඉස්සෙල්ලා අහගන්න. ඔව්. අපිට මතකය ඕනේ. මතකය නැතුව වැඩ කරන්නේ කොහොමද? ගාණක් හැදුවොත් උත්තරේ එළියට කියනකම් ඔළුවේ තියාගෙන ඉන්න ඕනේ. නේද? ප්‍රොසෙස් වෙනකම් ඇතුලේ තියාගෙන ඉන්න ඕනේ. මේ රෙජිස්ටර් මතකය කියන්නේ මතක වර්ගයක්. හැබැයි හරි ධාරිතාවෙන් ඊටාම කුඩයි. ධාරිතාවෙන් ඊටාම කුඩයි. පුංචි මතක වර්ගයක්. හරිද? පුංචි මතක වර්ගයක්. හැබැයි වේගයෙන් මොකද වෙන්නේ? වේගය හරිම ඉහළයි. හරි වේගවත්. ධාරිතාවෙන් අඩුයිද වැඩිද? ධාරිතාවෙන් පොඩි, ධාරිතාවෙන් අඩුයි, වේගයෙන් වැඩි. එහෙනම් තුන්දෙනා ගැනම දැන් මතකද? තුන්දෙනා ගැනම මතකද? මම ඔක්කොම ටික මකලා දානවා. හරි. මුලින් ඉඳන් මතක් කරමු. මධ්‍ය සැකසුම් ඒකකයේ ප්‍රධාන කොටස් 3යි. මධ්‍ය සැකසුම් ඒකකයේ ප්‍රධාන කොටස් 3යි. ප්‍රොසෙසර් එකේ ප්‍රධාන කොටස් 3යි. මොනවාද පුතේ? මොනවාද? කාටද මතක? මොනවාද ඒ තුන? chat එකත් එක්ක සම්බන්ධ වෙන්න. කියන්න. CU නැත්තම් ALU වලින් පටන් ගත්තොත් ALU, CU, රෙජිස්ටර්. අංක ගණිතමය හා තාර්කික ඒකකය, පාලන ඒකකය, මතක රෙජිස්ටර්. බොහොම හොඳයි ළමයි උත්තර දෙනවා. බොහොම හොඳයි. ඊළඟට ඔන්න කොටස් 3යි. එයාලා කරන කාර්යයන්. පාලන ඒකකයෙන් මොනවද කරන්නේ? පරිගණකය පාලනය කිරීම. නේද? පරිගණකය හා සම්බන්ධ වෙන හැමෝම පාලනය කරන එක. හැමෝම පාලනය කරන එක. අංක ගණිතමය හා තාර්කික ඒකකයෙන් මොකද කරන්නේ? අංක ගණිතමය හා තාර්කික ඒකකයෙන් මොකද කරන්නේ? අංක ගණිතමය වැඩ. ඒ කියන්නේ ගණන් හදන වැඩ. ඊළඟට තර්ක කරන වැඩ. තර්ක කරනවා කියන්නේ මොකද්ද? මේකේ තේරුම මොකද්ද? ඔයාලා මැත්ස් වලදී මේක ඉගෙනගෙන ඇති සමහර විට. මොකද්ද මේකේ තේරුම? 2 විශාලයි 10ට වැඩිය. මේක සත්‍යයිද අසත්‍යයිද? සත්‍යද අසත්‍යද? මොකද හිතන්නේ? Trueද falseද? TF ඔය අකුරු දෙක එකක් chat එකට දාන්න. දෙක විශාල නෑ 10ට වැඩිය. 10ට වැඩිය දෙක විශාලයි කියලානේ මෙයා කියන්නේ. එහෙනම් මේක අසත්‍යයි. බොහොම හොඳයි. එහෙනම් මෙයා අසත්‍යයි. ඔන්න අපි මේ කරේ තර්කණයක්. තර්කණයක්. මේ කරේ අපි තර්ක කිරීමක්. තේරුණාද? එතකොට කම්පියුටර් එක ඇතුළෙත් මේ වගේ තර්ක කිරීම සිද්ධ වෙනවා. ඒ තර්ක කිරීම කරන්නේ කවුද පුතේ? ALU මගින්. පැහැදිලිද? මේ තර්ක කිරීම කරන්නේ ALU මගින්. තේරුණාද පුතාලට? එහෙනම් අපි ලියා ගන්න යමුද දැන්? ප්‍රශ්න තියෙනවා නම් අහන්න පාඩමට සම්බන්ධව.
ලියාගමු. මධ්‍ය සැකසුම් ඒකකයේ බෝඩ් එකේ ලියන්න ඕනේද? ඔයාලට ලියා ගන්න පුළුවන්ද? ප්‍රශ්න තියෙන ඒවා අහන්න. ප්‍රශ්න තියෙන ඒවා මොකක්ද තේරුන්නේ නැත්නම් පුතේ මොකක්ද තේරුන්නේ නැත්තේ ඔයාලට තියෙන ගැටලුව මොකක්ද කියන එක අහන්න. ලියා ගන්න. මධ්‍ය සැකසුම් ඒකකයේ මධ්‍ය සැකසුම් ඒකකයේ ප්‍රධාන කොටස් තුනකි. ප්‍රධාන කොටස් තුනකි. ප්‍රධාන කොටස් තුනකි. මධ්‍ය සැකසුම් ඒකකයේ ප්‍රධාන කොටස් තුනකි. ප්‍රධාන කොටස් තුනකි. ප්‍රධාන කොටස් තුනකි. ඒවා නම් 1 ALU arithmetic and logic unit. Arithmetic and logic unit. Arithmetic and logic unit. සිංහල එකත් අපි ලියාගමු. අංක ගණිතමය හා අංක ගණිතමය හා තාර්කික ඒකකය. අංක ගණිතමය හා තාර්කික ඒකකය. හරි නේද? දෙවැනි එක ලියාගමු අපි. CU අර ඔයාලා බයි කියනවා වෙනුවට කියන CU එක එහෙම නෙවෙයි මේක. control unit. control unit. control unit. මොකද්ද සිංහලෙන් අපි කියන්නේ? පාලන ඒකකය. පාලන ඒකකය. පාලන ඒකකය. පාලන ඒකකය. පාලන ඒකකය. පාලන ඒකකය. control unit. පාලන ඒකකය. ඉවර කට්ටිය කියන්න ඊළඟ එකත් අපි ලියාගමු. මතක රෙජිස්ටර්. මතක රෙජිස්ටර්. මෙමරි රෙජිස්ටර්. ඉවරයිද? මාරු කරන්නද? memory
register memory register මතක register මතක register මතක register ලියාගමු ශාමලීෂා very good එහෙම තමයි ඉන්න ඕනේ අපි පැය දෙකක් ක්ලාස් එක කරනවා දීෂා ගිම්හානි ඉවරයි බොහොම හොඳයි හරි අපි එහෙනම් ඊළඟට මේ තුන් දෙනා ගැන වෙන වෙනම කතා කරමු මේ තුන් දෙනා ගැන වෙන වෙනම කතා කරමු කෙටියෙන් ලියාගමු අපි දැන් දන්නවනේ නේද අපි දැන් වැඩ්ඩෝනේ කෙටියෙන් ලියාගමු ALU මෙහෙම ලියාගන්න ALU මම දැන් ඔක්කොම කියන්නේ නැහැ මේ ඔක්කොම ලියන්නේ නැහැ අවබෝධයෙන් අහගෙන ලියන්න ඕනේ අනේ ලියා ගන්න බැරි වුණා කියලා අඬන්න බෑ හරියට අහගෙන ලියා ගන්න ඕනේ ALU ලියන්න ඒකනේ අද ඇවිල්ලත් හොඳටම තේරුණාලු ඉතින් අනිත් අයට ඊටත් වැඩිය හොඳට තේරෙන්නේ නැති එහෙනම් නේද ලියාගමු මෙහි ප්‍රධාන කාර්යයන් ආකාර දෙකකි මෙහි ප්‍රධාන කාර්යයන් ආකාර දෙකකි එක ගණිතමය කටයුතු අපි ක්ලාස් එක 7ට ඉවර කරමු අද ගණිතමය කටයුතු දෙක පාලන කටයුතු පාලන කටයුතුද මොකද්ද මෙතෙන්ට එන්න ඕනේ කාටද කියන්න පුළුවන් මොකද්ද මෙතෙන්ට එන්න ඕනේ ගණිතමය කටයුතු පාලන කටයුතු දෙන්න ඕනේ මෙතෙන්ට මොකක්ද දෙන්න ඕනේ මෙතෙන්ට කෝ කියන්න බලන්න අන්න හරි මොනවද මෙතෙන්ට එන්න ඕනේ තාර්කික කටයුතු බොහොම හොඳයි ගණිතමය වැඩයි තර්ක කරන වැඩයි මම උදාහරණයකුත් ලිව්වා මේ විදිහට උදාහරණයකුත් ලියාගමු යටි ඊළඟට ලියා ගන්න ඕන මාතෘකාව මොකක්ද
ඉවර ඇති නේද? හරියට හරි. ඊළඟ එක පාලන ඒකකය control unit. CU කියලා අපි ලියමු. කෙටියෙන්. CU එයා මොනවද කරන්නේ? පරිගණකයට සම්බන්ධව ඇති පරිගණකයට සම්බන්ධව ඇති. ඒ කියන්නේ පුතේ මේ පරිගණකයේ තියෙන සියලුම දෘඩාංග කීබෝඩ් වෙන්න පුළුවන්, මවුස් වෙන්න පුළුවන්, printers වෙන්න පුළුවන් මේ වගේ සියලුම දෘඩාංග පරිගණකයට සම්බන්ධ වී ඇති දෘඩාංග අතර සංනිවේදනය මෙහෙයවීම හා පාලනය කිරීම සිදු කරයි. එහෙනම් පාලනය කරන හැම දෙයක්ම කරන්නේ කවුද? පාලන ඒකකය විසින්. ලියාගත්තද? හරි. ආයෙමත් කියන්නම් ලියාගන්න බැරි වෙච්ච අයට. පරිගණකයට සම්බන්ධ වී ඇති දෘඩාංග අතර සංනිවේදනය මෙහෙයවීම හා පාලනය කිරීම සිදු කරයි. සංනිවේදනය මෙහෙයවීම හා පාලනය කිරීම සිදු කරයි. එහෙනම් තුන්වෙනි එක කවුද? තුන්වෙනි එක මතකද? මතක රෙජිස්ටර්. memory register ලියාගන්න. මෙය ඉතා වේගවත් සහ කුඩා. මෙයා හරි ස්පීඩ් එකකින් වැඩි හැබැයි පුංචි. මෙය ඉතා වේගවත් සහ කුඩා මතක වර්ගයකි. CPU භාවිතා කරමින් සිටින දත්ත සහ උපදෙස්. CPU භාවිත කරමින් සිටින දත්ත සහ උපදෙස් తాවකාලිකව ගබඩා කරගනි.
ගබඩා කරගනි. මතක රෙජිස්තරය යනු ඉතා වේගවත් එමෙන්ම කුඩා මතක විශේෂයකි. මධ්‍ය සැකසුම් ඒකකය විසින් භාවිත කරන දත්ත සහ උපදෙස් తాවකාලිකව රඳවා තබා ගනි. తాවකාලිකව රඳවා තබා ගනි. తాවකාලිකව රඳවා තබා ගනි. පැහැදිලිද? හරි. දැන් අපි අලුත් කොටසකට යන්න යන්නේ. දැන් පුතේ මෙහෙම හිතන්නකෝ. මේ CPU එක වේගවත් වෙන තරමට හොඳයි කියලා ඔයාලා කිව්වනේ. මොලේ වේගෙන් වැඩ කරන තරමට හොඳයි. වැඩ ගොඩක් කරගන්න පුළුවන්, කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුළුවන්. එහෙනම් ඔයාලට හිතුන්නේ නැද්ද මෙයාගේ වේගය මනින ඒකකය මොකක්ද? දැන් අපි වාහනයක් යනවා නම් පැයට කිලෝමීටර කොච්චරක් යනවද? නේද? දුවනවා නම් නේද? කොච්චර ස්පීඩ් එකකින් දුවනවද? ඒ වගේ අපි නේද? මේ සංඛ්‍යාත්මකවනේ මේව දක්වන්නේ. අපිට එක එක්කෙනාගේ ප්‍රොසෙසර් එකේ ස්පීඩ් එක සංසන්දනය කරන්න නම් අපිට මේක ප්‍රමාණාත්මකව දක්වන්න ඕනේ. නේද? ප්‍රමාණයකින් කියන්න ඕනේ. දැන් අපි මෙහෙම හිතමු. මගේ ප්‍රොසෙසර් එක හරිය වේගවත්. එහෙම කිව්වට බෑනේ. අපිට හරියටම අයිඩියා එකක් ගන්න පුළුවන්ද එහෙම කිව්වොත්? හරිම ස්ලෝ එකකට වුණත් කෙනෙකුට කියන්න පුළුවන්. නේද? හරිම ස්ලෝ කෙනෙක් මේ එක්කෙනෙකුට උනත් කියන්න පුළුවන් හරි වේගවත් කියලා. ඒක එයාට සාපේක්ෂව වේගවත් වුණාට ඒක එච්චර වේගවත් නැති වෙන්න පුළුවන්. එහෙනම් අපි පාවිච්චි කරනවා ඒකකයක්. ඒකකයක්. හරිද? මේ සංඛ්‍යාතයේ මනින ඒකකය. එක තප්පරයක් තුල second 1 second තප්පර එකක් තුල ක්‍රියාත්මක කරන්න පුළුවන් උපදෙස් ප්‍රමාණය CPU එකට ක්‍රියාත්මක කළ හැකි උපදෙස් ප්‍රමාණය ක්‍රියාත්මක කළ හැකි උපදෙස් ප්‍රමාණය. CPU එකේ ක්‍රියාත්මක කරන්න පුළුවන් උපදෙස් ප්‍රමාණය එක තප්පරයක් ඇතුළත. ඒකට අපි කියනවා මොකද්ද? හර්ට්ස් කියලා කියනවා. HZ හර්ට්ස්. එතකොට අර දැන් අපි දිග මනින ඒකකයේ සම්මත ඒකකයේ මීටර් වගේ නේද? බර මනින සම්මත ඒකකය නේද? ග්‍රෑම් වගේ. දැන් හර්ට්ස් වලින් තමයි මනින්නේ. හැබැයි දැන් ප්‍රොසෙසර් ගොඩක් ස්පීඩ් එකකින් වැඩි. ඒක නිසා දැන් අපි මෙගා හර්ට්ස්, ගිගා හර්ට්ස් වගේ ඒකක වලින් තමයි ලියන්න එපා. මෙගා හර්ට්ස්, ගිගා හර්ට්ස් වගේ ඒකක වලින් තමයි දැන් අපේ ප්‍රොසෙසර් එකේ වේගය මනින්නේ. තේරුණාද? හරිද? වෙලා ගිහිල්ලා ආපු දරුවෝ ටික රෙකෝඩින් බලලා පාඩම ලියා ගන්න. හොඳද? ආයි මුල ඉඳන් උගන්නන්න දැන් අපහසුයිනේ පාඩමේ අන්තිම හරියේ ඉන්නේ. ඒක නිසා රෙකෝඩින් බලලා YouTube එකට දායි ඔයාලා රෙකෝඩින් එක බලලා නැවත පාඩම කවර් කරගන්න. සමහර විට ඔයාලට නේද වෙලා වෙනස් වෙච්ච නිසා අද පැටලෙන්නේ නැති.
තප්පර එකක් ඇතුළත ක්‍රියාත්මක කරන්න පුළුවන් උපදෙස් ප්‍රමාණය තමයි පුතේ හර්ට්ස් වලින් අපි කියන්නේ. එහෙනම් දැන් අපි මනින්නේ මෙගාහර්ට්ස් ගිගාහර්ට්ස් වලින්. දැන් අපේ ප්‍රොසෙස් එක මනින්. මේ ටික ලියාගමුකෝ සටහන ලියාගමු. මේ සටහන ලියාගමු. ලියද්දි මිස් වෙච්ච අය ඉන්නවා නම් රෙකෝඩින් එක බලලා ලියාගන්න. මම බොහොම හිමින් කිව්වේ. අවධානයෙන් ඉන්න ඕනේ. කල්පනාවෙන් වෙන වැඩවලට දුවනවා ඇති එහෙම. මධ්‍ය සැකසුම් ඒකකයේ මේ විස්තරය ලියා ගන්න. වේගය ස්පන්දක වේගය ලෙස හැඳින්වේ. ඒකට අපි කියනවා clock speed. clock speed. ඔයාලට කියවන්න පැහැදිලි නැද්ද? ලියා ගන්න ඊට පස්සේ මම කියලා දෙනවා. බය වෙන්න එපා. ලියා ගන්න. ලියාගෙන ඉවරද? ඉවරයි hands up එකක් දාමු. මේ වගේ අර අකුරු චුට්ටක් එහෙ මෙහෙ වෙලා තියෙනවා. ප්‍රමාණය මම දැක්ක කොහේ හරි වැරදියට තියෙනවා. ක්‍රියාත්මක හරි. අනිත් එක හරිනේ. YouTube එකට ගිහිල්ලා අකුර ඇකඩමී කියලා සර්ච් කරන්න. ඔයාලට මම මේ group එකට රෙකෝඩින් දෙක දාන්නම්. හරිද? කී සතියකයි අද එකයි group එකට link දෙක දාන්නම්. එතකොට මේ ඔයාලට සටහන් අඩුපාඩු ඒවා තියෙනවා නම් පරණ පාඩම් වල ඒවා බලන්න පුළුවන් එතකොට නේද? අපි ඇකඩමී එක හරහා ඒ ටික දාන්නම්. ලියලා ඉවර ඇති නේද? ගීෂා ඉවරයි, බිමන්ස ඉවරයි. අනිත් අයත් හරිද? දැන් මම කියලා දෙන්න යන්නේ අපිට දැන් මේ මධ්‍ය සැකසුම් ඒකකයේ වේගයට අපි කියන clock speed එක. අපි යාව හඳුන්වනවා ඒ නමින්. clock speed ස්පන්දක වේගය. එතකොට අපිට අහන්න පුළුවන් මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය කොච්චරද නෙවෙයි. මධ්‍ය සැකසුම් ඒකකයේ එහෙම නැත්නම් clock speed එක කොච්චරද? කම්පියුටර් එකේ clock speed එක කොච්චරද? එතකොට අපි දන්නවා මේ CPU එකේ වේගය තමයි මේ අහන්නේ. එතකොට එයාගේ මෙගාහර්ට්ස් වලින් හෝ ගිගාහර්ට්ස් වලින් අපිට වේගය කියන්න පුළුවන්. හරිද? පැහැදිලිද? සම්මත ඒකකයේ හර්ට්ස්. නමුත් දැන් අපි දැන් මෙහෙම හිතන්නකෝ. දුර මනින සම්මත ඒකකයේ මීටර්. හැබැයි මාතලේ ඉඳන් කොළඹට තියෙන දුර මීටර් වලින් කියන එක අපහසුයිනේ. ලොකු ගාණක් වෙනවනේ. ඒක නිසා අපි කිලෝමීටර් වලින් කියන්නේ.
අන්න ඒ වගේ තමයි පුතේ මේකත්. අපි ඒකක් ගැන ඊළඟ දවසේ ඉගෙන ගන්නවා. හරිද? හර්ට්ස් ගොඩක් තියෙන නිසා ප්‍රමාණය වැඩි නිසා අපි මෙගාහර්ට් සහ ගිගාහර්ට්ස් වලින් කියනවා. දැන් මීටර් කිලෝමීටර් අතර සම්බන්ධතාවයක් තියෙනවනේ නේද? අන්න ඒ වගේ මේවා අතරත් සම්බන්ධතාවයක් තියෙනවා. අපි ඊළඟ දවසේ කතා කරනවා මේවා අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියන එක. හරි. මම ඔයාලට වැඩ පොතක් එව්වා. මෙන්න මේ වගේ වැඩ පොතක් එව්වා. දැක්කද? ස්ක්‍රීන් එකේ ෂෙයා වෙලා තියෙන වැඩ පොත දැක්කද? ඔය වැඩ පොතේ ඔයාලට පුළුවන් පාඩම් කරගෙන නැවත ආවර්ජනය කරන්න. මධ්‍ය සැකසුම් ඒකකය කියන්නේ මොකක්ද? හරිද? ඊළඟට එයාගේ පිහිටීම කොහොමද? මධ්‍ය සැකසුම් ඒකකයේ ඉන්න ප්‍රධාන කොටස්. එතකොට මම හෝම්වර්ක් එකක් දෙනවා පුතේ. මධ්‍ය සැකසුම් ඒකකයේ තියෙන බ්‍රෑන්ඩ් මොනවද කියන එක. ඒ කියන්නේ මේ වගේ වැඩක්. අපි යමු ඉන්ටර්නෙට් එකට. අපි CPU price බලමු. දරාස් එකේ තියෙනවා computer store. අපි processor කියලා ගහමු. අර CPU ගහපුවම ගොඩක් වෙලාවට එනවා system unit. අර පාවිච්චි කරන්නේ මේ වචනේනේ ගොඩක් අය වැරදියට. ඒක නිසා. processor price. මේ එක එක sites තියෙනවා. ඔයාලා එක එක ඒවට ගිහිල්ලා බලන්න. මම screen sharing නවත්තන්නම්. ඔව් අපි 7 වසරේ පටන් ගත්තේ ගිය සතියේ ඔයාලට WhatsApp එකටත් ඔය ටියුට් එක දාන්න කියන්න. හොඳද? දාලා ඇත්තේ මං හිතන්නේ. මේ තියෙන processors දැන් ඔන්න එක බ්‍රෑන්ඩ් එකක් තියෙනවා AMD. AMD බ්‍රෑන්ඩ් එකේව තමයි මෙතන ඔක්කොම වගේ තියෙන්නේ. Intel ඒවත් තියෙනවා පල්ලෙහාම. i7, Core i3, Core i5 බලන්නකෝ ගණන් කම්පියුටර් එකේ මොලේනේ වැදගත්ම කොටස වෙන්නේ. එතකොට AMD එකක් තියෙනවා 42000ක් වෙනවා. 52000යි. 72000යි. පේනවද කම්පියුටර් එකේ processor එක මිල ඊටාම වැඩි. මිල ඊටාම වැඩි 80000යි 94000යි පේනවද? Core i7 එකක් බැලුවොත් 85000ක් විතර වෙනවා. i3 එකක් නම් 31000ක් වගේ. එතකොට ඔයාලට තේරෙනවා ඇති ඔයාලා කම්පියුටර් එකක් ගන්න යනකොට කම්පියුටර් එකක් කඩෙන් ගන්නව නම් processor එක කොච්චරද කියලා බලන්න ඕනේ. processor එක අඩුයි නම් speed එක අඩුයි efficiency එක කාර්යක්ෂමතාවය අඩුයි කම්පියුටර් එකේ. මොලේ අඩුයි වගේනේ නේද? එතකොට පුතේ ගෙවන්න වෙන මිලත් ඔයාලට අඩුයි. දැන් i3 එකට වගේ යනවා නම් පරිගණකයේ මිල අඩුයි. එයි processor එක වෙන්නේ 31000ක් වගේ. එතකොට මිල ටිකක් අරයට වැඩි සාපේක්ෂව අඩුයි. දැන් i7 එකක් වගේ ගන්නකොට processor එක විතරක්ම මේ processor එක විතරයි. මේ box එකක් තියෙන්නේ ඇතුලේ තියෙන්නේ අර වගේ පුංචි processor එකක්. හරිද? 85000ක් වෙනවා i7 processor එක විතරක්. තේරුණාද වැඩේ? තේරුණාද? නෝට් එක ලියා ගන්න බැරි වෙච්ච අය ඉන්නවද? එතනත් එක එක මිල ගණන් වලින් ඉන්නවා අපිට බලා ගන්න පුළුවන්. හරි. නෝට් එක ලියා ගන්න බැරි වෙච්ච අය ඉන්නවා නම් මම ආපහු සැරයක් ෂෙයා කරන්නම්. ලියලා ඉවර නැත්නම් ඒ වෙලාවෙම කියන්න.
හරි. ලියා ගමුකෝ. ඒක ලියාගෙන ඉවර කරගන්න. ලියන අතරේ අහගන්න homework එක තමයි ඔයාලට PDF එකක් ලැබෙයි. ඒ PDF එකේ තියෙනවා මධ්‍ය සැකසුම් ඒකකයේහි විවිධ වර්ග. ඒ කියන්නේ එක එක බ්‍රෑන්ඩ් වලින්. දැන් මෙහෙම හිතන්නකෝ සබන් ගත්තොත් එක එක බ්‍රෑන්ඩ් තියෙනවනේ නේද? Pears. තව මොනවද? Lux, Sunlight නේද? ඔය වගේ එක එක බ්‍රෑන්ඩ් තියෙනවනේ. එතකොට මේ processor ගත්තහමත් AMD, Intel ඒ වගේ බ්‍රෑන්ඩ් තියෙනවා. මේ බ්‍රෑන්ඩ් දෙකේම මිල ගණන් එහෙම හොයන්න ඕනේ ගෙදරදී. ඒක තමයි homework එක. අර වගේ වෙබ්සයිට් වලට ගිහිල්ලා බලන්න. ඊට පස්සේ AMD යටතේ එන processor වර්ග කීපයකුයි Intel යටතේ එන processor වර්ග කීපයකුයි ලියාගෙන එන්න ඕනේ. තේරුණාද? ලියාගෙන එන්න ඕනේ. මේක ලියලා ඉවරයි hands up දාන්න ඉවර නැති අය ඉන්නවනම් චුට්ටක් කියන්න මට ආපහු chat එකට දාන්න. චන්ඩි පැන්ඩා ඒවත් තියෙනවනේ. නැවත මං කියන්නම් homework එක තමයි ඔයාලට PDF එකක් ලැබෙනවා. group එකට ලැබිලා ඇති මේ වෙනකොටත්. හරිද? දැන් මේ chat එකේ තිබ්බා. මං ආපහු ඕනනම් දාන්නම්. හරිද? ඔන්න එවලා තියෙන්නේ download කරගන්න. දැන් පුතේ ඔයාලට මේ පේන දේවල් ටික පාඩම් කරලා නැවත ලියන්න ඕනි ගෙදරදී. ඔයාලා පාඩම් කරලා පේපර් එකට ලියනවා කියලා හිතාගෙන නැවත ලියන්න. මේ ලස්සන ටියුට් එක සම්පූර්ණ කරගන්න. print out එකක් අරගෙන. හරිද? පැහැදිලිද? ඊළඟ දවසේ අපි එතකොට කතා කරනවා මේ වේගයේ මනින ඒකක හරිද? මේ CPU එක එකපාරට මේ වගේ දියුණු තත්වයක තිබ්බේ නැහැ. දැන් මිනිස්සු වෙන අපෙත් පුතේ මොලේ ටිකෙන් ටිකනේ පරිණාමය වුනේ නේද? ටිකෙන් ටික තමයි පරිණාමය වුනේ. එතකොට ඒ වගේ CPU එකත් පරිණාමය වුණා. පළවෙනි පරම්පරාව, දෙවෙනි පරම්පරාව, තුන්වෙනි පරම්පරාව මේ විදිහට එයා ටික ටික වෙනස් වුනේ, ටික ටික දියුණු වුනේ. අපි ඊළඟ සතියේ කතා කරනවා අන්න ඔය කතන්දරේ. පැහැදිලිද? තේරුණාද කතන්දරේ? ලබන සතියේ අපි ඒ ගැන තමයි කතා කරන්නේ. හරි. ටියුට් එක මං ආපහු chat එකට දාන්නම්. ලබන සතියේ යාළුවෝ ටිකත් එක්කගෙන අනිවාර්යයෙන්ම පන්තියට එන්න. හරිද? දැන් හෙට ඉස්කෝලේ යනවනේ නේද? අලුත් වාරයක් නන් නෙවෙයි. ගිය අවුරුද්දෙම 3 වෙනි වාරේ පටන් ගන්නෙ. සමහර ඉස්කෝලවල වාර විභාග ඇති. අපේ ඉස්කෝලේත් විභාගෙ තියෙනවා. ඉතින් හොඳට ඒවට මුහුණ දෙන්න. මේ අවුරුද්දේ
ලස්සනට වැඩ කරන්න, හොඳට වැඩ කරන්න, ආසාවෙන් වැඩ කරන්න, ඉගෙන ගන්න දේට ආදරය කරන්න. ආසාවෙන් ඉගෙන ගන්න. මේක කරදරයක්, විභාග කියන්නේ කරදරයක්. එහෙම හිතන්න එපා. ඉගෙන ගන්න දේ හරි සතුටෙන් කරන්න. එතකොට අනිවාර්යෙන්ම ඔයාලට මේ අවුරුද්ද ඉහළින්ම ජය ගන්න පුළුවන් වෙයි. හරිද? එහෙනම් අපි ලබන සතියේ හම්බ වෙමුද? හරිද? ටියුට් ඔයාලට නැති අය ඇකඩමි එකේ නම්බර් එකක් දීලා තිනවනේ. ඒ හරහා ඉල්ල ගන්න. ඔයාලගේ ගෲප් වලටත් ඒක දාන්න. එහෙනම් දුවේ පුතේ හැමෝටම ආයිබෝවන්. තෙරුවන් සරණයි.